හායි කොහොමද ඉතින් ඔයාලට මම අද වීඩියෝ එකකින් කරන්න යන්නේ IELTS රීඩින් පේපර් එක කරන්න පුළුවන් ක්‍රම ගැන. මම කලින් වීඩියෝ එකේදී ඒ කියන්නේ IELTS රීඩින් ටිප්ස් ඇන්ඩ් ටෙක්නික්ස් කියලා වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරනවා කියලා. ඒ වීඩියෝ එක තමයි මේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ IELTS රීඩින් පේපර් එක වෙලාව ඉතුරු කරගෙන කරන්න පුළුවන් ක්‍රම ගැන. මොකද මට ගොඩක් අය කිව්වා IELTS පේපර් එක කරද්දි රීඩින් විශේෂයෙන් ටයිම් මැනේජ්මන්ට් තමයි අමාරු. ඒ කියන්නේ වැඩිපුර වෙලාවක් දෙනවා නම් කොහොම හරි අමාරුවෙන් හරි උත්තර ටික හොයාගන්න පුළුවන්. පැයයිනේ තියෙන්නේ. පැය ඇතුළත පේපර් එක කරලා ඉවර කරගන්න අමාරුයි. එහෙම වුණාම අන්තිම වෙද්දි කොහොමද ස්ට්‍රෙස් වෙනවා. එතකොට උත්තර හොයන්න බෑ කියලා. ඉතින් මම මේ කියලා දෙන යන ක්‍රම වලින් කරන්න පුළුවන් වෙන්නේ ඔයාලට ටයිම් සේව් කරගන්න එකත් එක්ක කොහොමද නිවැරදි උත්තර ලොකේට් කරගන්නේ කියන එක. මම ක්‍රම තුනක් කියලා දෙනවා. ඒ ක්‍රම තුන ඔයගොල්ලෝ අත්හදා බලන්න වෙනම. ඔයාලට එතනින් හරියන ක්‍රමයක් තියෙනවා. ඔයාලට ඒ ක්‍රමෙන් papers practice කරන්න පුළුවන්. සමහර වෙලාවට එක ක්‍රමයක් හරියන්න පුළුවන්. නැත්නම් ක්‍රම දෙක තුනක කම්බිනේෂන් එකක් ඔයාලට හරියන්නත් පුළුවන්. හැබැයි මම කියන්න ඕනේ අපිට හුඟක් වෙලාවට වරදින තැනක් තමයි අපි හිතා ගන්නවා මේ ක්‍රමේම තමයි මම කරන්න ඕනේ කියලා. දැන් හිතන්නකෝ අපි YouTube වීඩියෝ එකක් බලනවා, IELTS online website බලනවා, ක්ලාස් එකකට යනවා. දැන් අපිට හැමෝම මොකක් හරි ක්‍රමයක් කියලා දෙනවනේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ ක්‍රමේ හරියටම ඔයාට හරියන්න ඕනේ කියලා. සමහර ක්‍රම අපිට හරියනවා, සමහර ඒවා හරියන්නේ නැහැ. මොකද IELTS කියන්නේ විභාගයක්නේ. ඕනම විභාගයක් කරද්දී එක්කෙනෙක්ට හරියන ක්‍රමය අනිත් එක්කෙනාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා හොඳට මේ බලන්න මේව හරියනවා නම් ගන්න. Tamanට මේ ක්‍රමේ සෙට් වෙන්නේ නැත්තම් මේක කරන්න මහන්සි වෙන්න ඕන නැහැ. ඊළඟට කියන්න ඕන දේ විශේෂ දේ තමයි මම අද මේ කියලා දෙන්න යන්නේ IELTS Cambridge පොත් වලින් 15 වෙනි පොතේ reading test 1 එක තමයි මම මේ ස්ක්‍රීන් ෂෙයාරින් එකට උදාහරණයක් අරගෙන ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් 15 කියන්නේ මේ ළඟදිම පොතක්නේ. 16 තමයි ලේටස්ට් එක. ඉතින් ඒකට ඔයාලා සමහරට plan කරන් ඇති 15 16 පොත් exam කිට්ටු වෙලා කරන්න. එම plan එකක් ඇතිනේ. ඉතින් එහෙම තියෙනම් මේ වීඩියෝ එක බලන්න එපා. මොකද කවුරුත් කැමති නැහැ උත්තර දැනගන්නවට. fresh පිට paper එක කරන්න කැමතිනේ. ඔයාලට ඕන නම් paper එක කරලා ඉවර වෙලා මේක බලන්න පුළුවන්. බලලා ආයේ අනිත් ඉතුරු ටික කරන්න පුළුවන්. ඔන්න මම නොකියුවයි කියන්න එපා. මම ඔන්න කිව්වා. හරිද? ඒක කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මේක බලන්න එපා. මෙතනින් එහාට ටුක් ගාලා නවත්තලා දාන්න. එහෙනම් දැන් අපි බලමු කොහොමද රීඩින් පේපර් එකේ ගේමට බහින්නේ කියලා. ඕකේ. දැන් මම ඔයාලට කිව්වා මේක රීඩින් මම ඔයාලට කිව්වා මේක Cambridge book 15 reading test 1 තමයි මේ passage එක. දැන් මම පළවෙනියට කියලා දෙන්න යන ක්‍රමය මේක. ඕගොල්ලෝ reading paper එක ගත්තම ඒ කියන්නේ paper based කෙනෙක් නම් මම මේ කියන්නේ computer based කෙනෙක්ට නම් computer එකේම ඔයගලන්ට highlight කරන්න එහෙම option එක තියෙනවා. ඔයගලන්ට ඒක use කරන්න පුළුවන්. නමුත් paper based එකට ඔයගලන්ට paper එක අතටනේ හම්බ වෙන්නේ. එතකොට අතර ගත්තම ඔයගලන්ට අන්ඩර්ලයින් කරන්න පුළුවන් නැත්නම් සර්කල් කරන්න පුළුවන්. පේපර් එක අරගෙන දැන් පළවෙනි පැසේජ් එක ඔයගොල්ලෝ මුකුත් කියන්නේ නැතුව මුලින්ම පැසේජ් එක නිකන් ග්ලාන්ස් කරගෙන යනවා. කියවනවත් නෙමෙයි මේක. තේරුම් ගන්න උත්සාහ කරනවත් නෙමෙයි. නිකන් අපි අර කියන්නේ උඩින් බලන් යනවා කියලා. අන්න ඒ වගේ උඩින් බලන් යනවා. හැබැයි ඒ බලන් යන ගමන් ඕගොල්ලෝ ඔයාගේ ඇහැ ගැටෙන දේවල් අන්ඩර්ලයින් කරන්න ඕනේ මෙන්න මේ දේවල්. ඕගොල්ලෝ දකිනවා සෙන්ටෙන්ස් එකක් මැද තියෙන කැපිටල් වලින් තියෙන වචනයක් මොකක් හරි. ඒක අන්ඩර්ලයින් කරන්න ඕනේ. ඉලක්කම් දැක්කොත් අන්ඩර්ලයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉලක්කම් කියන්නේ නිකම් ඉලක්කම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවුරුදු වෙන්න පුළුවන්. ඒ විදිහට වෙන්න පුළුවන්. ඊපස්සේ අපිට දැන් මැදක ඔය කැපිටල් ලකුණු වලින් තියෙන නම් තියෙනවනේ එක්කෙනාගේ. ඒ නම් අන්ඩර්ලයින් කරන්න වෙනවා. ඊපස්සේ එහෙම නැත්නම් ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ තියෙන වචන තියෙනවා. අන්න ඒව අන්ඩර්ලයින් කරන්න වෙනවා.
ඔන්න ඔය ටික අන්ඩර්ලයින් කරගන්න. අන්ඩර්ලයින් නැත්නම් සර්කල් කරන්න. එහෙම කරගෙන ඉවර වෙලා ඊළඟට ප්‍රශ්න ටික බලන්න යන්න. දැන් මම ඔයගලන්ට මේ පේපර් එක මේ ඔයගලන්ට මේ පැසේජ් එක පේනවනේ. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් ඒ විදිහට අන්ඩර්ලයින් කරපු පැසේජ් එක. මොකද මම ඔයගොල්ලොත් එක්ක මේක කර අන්ඩර්ලයින් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට වෙලා යනවනේ. දැන් උදාහරණයකට මේ බැලුවොත් දැන් මෙතනම මෙන්න මේ scientific name එක අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මෙතන South East Asia, 18th century, Banda Sea, Moluccas, Spice Islands, මෙතන ඉන්දුනීසියා, ඊළඟට ඔය විදිහට මේ අපිට යටින් පේනවා 2 centimeters, මෙතන මේ ඒරිල් කියලා වචනයක් තියෙනවා. ඔය ඊට පස්සේ ඊළඟ පැසේජ් එක බැලුවොත් European, Middle Ages, Europe, Venice, 1512, Arab Venetian, මෙතන ආයෙත් බණ්ඩ අයිලන්ඩ්ස් කියලා එකක් පේනවා. පෝර්චුගීස්, Arabs ඔය විදිහට අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ. දැන් ඉතින් එහෙම අන්ඩර්ලයින් කරපු එක මම මේ විදිහට පෙන්නන්නම්. ඒක ඊසි හින්දා. දැන් ඔයගලන්ට පේනවා මේ පැරග්‍රාෆ් එක මම මෙහෙම අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. මම දැක්කපු ඔක්කොම ඒ වගේ වචන. ඒ කියන්නේ කැපිටල් ලෙටර්ස් වලින් පටන් ගන්නවා. මෙන්න මේ වගේ දැන් මෙහෙම එකක් දැක්කොත් අනිවාර්යෙන් මේක වැදගත් එකක් වෙන්න පුළුවන් ක්වෙස්චන් එකේ එන. එයාගේ අවුරුදු, ඉලක්කම් ඔය හැම එකක්ම අන්ඩර්ලයින් කරගත්තා. එහෙම අන්ඩර්ලයින් කරගෙන ඉවර වෙලා දැන් මේකට මහා වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේකට විනාඩි 3ක් 2 3ක් 4ක් මැක්සිමම් යයි. ඊළඟට ඔයා යන්න ඕනේ ප්‍රශ්න ටිකට. ප්‍රශ්න ටික කියද්දි ආයි කල්පනාවෙන් බලන්න. Complete the notes below. එතකොට මේක important. Choose one word only. දැන් මේ one word only කියන එක වැදගත්. ඔයා අනිවාර්යෙන් reading paper එක වුණත් listening paper එක වුණත් instructions හරියටම follow කරන්න ඕනේ. දැන් මේ one word only කියන තැනක ඔයා වචන දෙකක් ලිව්වොත් ඔයාගේ උත්තරේ වැරදි. ඒක හින්දා ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. වැරදි උත්තර ලියන්න එපා. හරියටම instructions follow කරන්න. එතකොට මෙතන ඔයාලට ලියන්න පුළුවන් එක වචනයයි. දැන් ඔයා ඊට පස්සේ මේ අපි දැන් අර විදිහට ඉරි ගහගත්තා. ඊළඟට අපි ප්‍රශ්න කියවන්න යන්නේ. එතකොට the atmic tree and fruit. The leaves of the tree are මෙතන blank එකක් තියෙනවා. note එක complete කරන්නනේ තියෙන්නේ. in shape. එතකොට the surrounds the fruit and breaks open when the fruit is ripe. මේ ripe කියන වචනේ වැදගත්. ඊට පස්සේ මෙතන used to produce the spice nutmeg. The covering known as the aerial is used to produce. මෙතන blank එකක් තියෙනවා. දැන් අපිට දැන් මේ aerial කියන වචනයක් දැක්කා කියලා මතකයි නේද? අපි යන් එතෙන්ට. බලමු. මේ තියෙන්නේ covering cold and aerial. These are the sources of the two spices, nutmeg and mace. The former being produced from the dried seed and the latter from the aerial. දැන් එහෙනම් aerial එකේ මොකද spices, nutmeg and mace කියලා දෙකක් තියෙනවා. aerial එකෙන් හදන්නේ mace කියන එක. හරිනේ. එතකොට nutmeg හැදෙන්නේ dried seed වලින්. අපිට එතනම උත්තර දෙකක් සෙට් වුණා. මේ බලන්න. Covering known as the aerial is used to produce mace. මොනවද එතකොට spice nutmeg එක හදන්නේ? dried seed. හැබැයි අපිට dried seed කියලා මෙතන වචන ලියන්න පුළුවන්ද? ඇයි බැරි? one word only. එතකොට ඔයාලා dried seed ලියුවොත් ඔයාගේ උත්තරේ වැරදි. ඔයාලට ලියන්න පුළුවන් seed කියන එක විතරයි. The seed is used to produce the spice nutmeg. ඊළඟට දැන් අපි මේ ප්‍රශ්න දෙකට උත්තරේ හොයාගත්තනේ ලේසියෙන්. එතකොට අපි දන්නවා මේ 3-4 ප්‍රශ්න වලට අපි මේ හරිය උත්තර හොයාගත්තා. එහෙනම් 1-2 උත්තර තියෙන්න ඕන උඩ. ඉතින් පොඩ්ඩක් මේ උඩ ටික කියවන්න. The tree is thickly branched. දැන් මේ ගහ ගැන කියවන පටන් ගන්නේ මෙතනනේ. මේ මුලින් තියෙන වෙන විස්තරය. The tree is thickly branched with dense
The trees, yes, this is method. The tree is thickly branched with dense foliage of tough dark green oval leaves. Tough dark green oval leaves. මෙතන තමයි shape එකක් ගැන කියන්නේ. මොකද shape එක කියලානේ අහන්නේ. Oval leaves. And produces small yellow bell-shaped flowers. දැන් මෙතන දැක්කනේ shape එකක් තියෙනවා bell shape ඒ වුණාට ඒක flowers not leaves. ඒතකොට leaves වල shape එකනේ අහන්නේ. ඒතකොට oval shape. And pale yellow pear-shaped fruit. මේ shapes තුනක්ම තියෙනවා. අහුවෙන්න එපා ඔවට. The fruit is encased. Encased කියන්නේ වට වෙලා තියෙන එක. අර surrounds කියලා තිබ්බ වචනේ මේ encased කියන වචනේ. In fleshly husk. එතකොට මේ husk කියන වචනේ තමයි අපි දැන් ගන්න ඕනේ. When the fruit is ripe, this husk splits into two halves along a ridge running the length of the fruit. දැන් අපි ආයෙ ප්‍රශ්නෙට යමු. ඉන්නකො මට හිතෙන ඔයගලන්ට ප්‍රශ්නේ මෙහෙම පෙන්නන එක ලේසි අපි මේකෙන් ප්‍රශ්න ටිකට යන්න. ඒක මට හිතෙන්නේ ලේසි කියලා. මේ තියෙන්නේ The leaves of the tree are oval in shape. දැන් අපි උත්තරේ හොයාගත්තනේ. The blank space එකක් තියෙනවා. Surrounds the fruit and breaks open when the fruit is ripe. ඒතර අර husk කියන වචනේ තමයි මෙතෙන්ට එන්න ඕනේ. මේ තියෙන්නේ when the fruit is ripe, this husk splits into two halves. එහෙනම් අපි ඒ පළවෙනි කොටස උත්තරේ හොයාගත්තා. ඊළඟට තියෙනවා true false not given question එක. දැන් එතකොට මේක බැලුවොත් true false not given. දැන් පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ in the Middle Ages most Europeans knew where nutmeg was grown. එතකොට මෙතන Middle Ages කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ the VOC was the world's first major trading company. Following the Treaty of Breda, the Dutch had control of all the islands where nutmeg grew. දැන් මෙන්න මේ වචන තුනම Middle Ages, VOC, Treaty of Breda. මම ඔයාලට පෙන්නන්නම්. අපි මේ විදියට underline කරගෙනයි තියෙන්නේ. Middle Ages අනිත් එක VOC මට මතකයි අපි Treaty of Breda කියලා එකක් මෙතන Treaty of Breda. එතකොට ඔයගලන්ට හරි ලේසි. මොකද දැන් ඔයා කියවන්න ඕනේ මේ වචනේ තියෙන හරිය විතරයි. නැත්නම් සමහර වෙලාවට අපිට මුළු ඡේදෙම සම්පූර්ණයෙන් කියවන්න වෙනවනේ උත්තරයක් හොයාගන්න. දැන් අපි ඒක skip කරා. මං true false not given questions track කරන විදිය දැන් මේ වීඩියෝ එකේම අන්තිමටම කියනවා මේ උදාහරණෙම අරගෙන. මොකද මං තාම ඉන්නේ පළවෙනියටම කොහමද ඡේදය කරන්නේ කියන කොටසනේ තවම. දැන් මං ඔයාලට ඒක ලේසි වෙච්ච විදියයි පෙන්නන්නේ. Middle Ages, VOC, මේ Treaty of Breda කියන වචන තුනම අපි underline කරන් තියෙන්නේ. එතකොට ඒ වචනේ කිට්ටුව තියෙන වාක්‍ය හෝ දෙක කියවුවම ඇති මේ ප්‍රශ්නේ කැක් කරන්න. ඊළඟට complete the table below. මෙතනක් තියෙනවා choose one word only. දැන් බලන්න හරි ලේසි. Middle Ages, 16th century, 17th century. මේව අපි දැන් ඉරි ගහගෙනනේ තියෙන්නේ. The Dutch. ඒ කාලෙට ගිහින් වෙච්ච දේ හොයාගන්නයි තියෙන්නේ. එතකොට මේ 1770, 1778 මොනවද උනේ කියලා අපි දන්නවා. මොකද අපි ඒව ඉරි ගහගෙන තියෙන හින්දා. මේ තියෙන කෙලින්ම මෙතන තියෙන 1770 and 1778. එතකොට 1770 වල මොකක්ද උනේ? මෙතන තියෙන nutmeg plants were secretly taken to බලමු මොකක්ද කියලා. A Frenchman named Pierre Poivre, මම දන්නේ මේ ෆ්‍රෙන්ච් නම කියවන්නේ කොහොමද කියලා, successfully smuggled nutmeg plants to safety in Mauritius. මේක රටක්නේ පුංචි ලස්සන an island off the coast of Africa. එතකොට ඒක තමයි උත්තරේ. අපි උත්තරේ හොයාගත්තා. ඊළඟට 1778 half the Banda Island nutmeg plantations were destroyed by a okay අපි බලමු 1778 what happened, a volcanic eruption.
in the Banda region caused a tsunami that wiped out half the nutmeg groves. දැන් අපි බලමු උත්තරේ මොකක්ද කියලා. volcanic eruption එකකින් tsunami එන් තමයි මේක උනේ. දැන් හොඳට මතක තියාගන්න one word only. එහෙනම් volcanic eruption එක උත්තරේට වාට හිතුනොත් ඒක නෙමෙයි උත්තරේ. මේක උත්තරේ tsunami කියන එක. by a tsunami. හරිද? අපි ඔන්න උත්තර දෙක ලේසියෙන්ම හොයාගත්තා. ඊළඟට බලමු 17th century 16th century middle ages. දැන් අපි middle ages කියන එක underline කරගෙනනේ තියෙන්නේ. ප්‍රශ්නේ තමයි nutmeg was brought to Europe by the කවුද? The Arabs were the exclusive importers of the spice to Europe. කොට උත්තරේ Arabs කියන එක. ඊට පස්සේ 17th century demand for nutmeg grew as it was believed to be effective against the disease known as the දැන් අපි බලන්න ඕන 17th century ගැන. 17th century කියලා මේ අකුරෙන් නැති වුණාට දැන් මේක 17th century නෙමෙයිනේ. 15 පටන් ගන්න ඒවා. මේ 17th century කියන්නේ ඩච්ලා ගැන තියෙන කොටස. මේ තියෙන්නේ. මෙතන තමයි ඩච්ලා ගැන කියන්නේ. එතකොට the Dutch took control of the Banda Islands. Demand for nutmeg grew as it was believed to be effective against the disease known as the දැන් මේකට උත්තරේ හොයාගන්න ඕනේ. A highly contagious and deadly disease. Doctors was හරි. අපි හිත මේක අපිට හොයාගන්න වෙලා යනවා කියලා. ඒකට කමන්නේ. Let it be. ඒකේ පැත්තකින් තියන්නේ the Dutch took control of the Banda Islands. Restricted nutmeg production to a few areas. Okay, දැන් අපි බලමු. Dutch ගැනනේ හොයාගත්තේ. දැන් අපි ඩච් කියන තැනින් තමයි මෙතන හොයාගන්න ඕනේ කියලා ඔයගලන්ට ඔළුවට ගියානේ. දැන් ඩච් කියලා ගැන කියන්න පටන් ගන්නෙ මෙන්න මේ හරියද තමයි මේ අපේ ඩච් කියන වචනේ ඩච් ට්‍රේඩර්ස් ඩච් කියලා කැරි ටික අහුවෙන්නේ. හැබැයි අපෙන් දැන් මේ අහන්නේ 17th century එක ගැන. දැන් මෙතන question එකේම තියෙනවා the Dutch took control of the Banda Islands කියලා. දැන් Banda Islands කියන වචනේත් එන්න ඕනනේ මේ කොහේ හරි. මම බලාගෙන යනකොට මේ තියෙනවා මේ තියෙන the Banda Islands. බැන්ඩාද මන්දා එක islands. ඔය විදිහට විස්තරේ තියෙනවා. were ruled by local sultans who insisted on maintaining neutral trading. ඒගොල්ලෝ කොහමරි අල්ලගත්ත කියන කෑල්ල මේතන කියවෙනවා. ඊළඟට අපිට ඕනේ එයාලා මොකද කරේ කියලා. put මෙතන blank space එකක් තියෙනවා on nutmeg to avoid it being cultivated outside the islands. අපි බලමු ඒක නම් කියවන්න වෙනවා ටික. Anyone caught growing a nutmeg seedling or carrying seeds without the proper authority was severely punished. In addition, all exported nutmeg was covered with lime to make sure there was no chance a fertile seed which could be grown elsewhere would leave the islands. මේ lime තමයි ගාලා තියෙන්නේ. එතකොට මේක lime කියන එක තමයි මෙතන උත්තරේ. put lime on nutmeg to avoid it being cultivated outside the islands. ඊළඟ එක finally obtained the island of මොකද island එකේ නමක් අහන්නේ. ඒක land called Run. Then Run කියන island of Run. Island of Run කියන එක තමයි island එකේ නම. Island of Run from the British. දැන් අපි පල්ලෙහා දෙකට උත්තර කලින්ම හොයාගත්තානේ. ඒතර අපිට උත්තරේ මේක තමයි උත්තරයක් හොයාගත්තේ නැත්තේ අපි. Demand for nutmeg grew as it was believed to be effective against the disease known as the අපි බලමු. දැන් අපි මේ එතකොට ඒකේ උත්තරේ තියෙන්න ඕනේ මේ උත්තර පිළිවෙලට තමයි ඉන්නේ. උත්තරේ තියෙන්න ඕන උඩ. නේද අපි මේ පැරග්‍රාෆ් එක පොඩ්ඩක් කියවමු. At the same time, thousands of people across Europe were dying of the plague, a highly contagious and deadly disease.
එතකොට plague කියන උත්තරේ තමයි මෙතෙන්ට එන්නේ. one word only මතක තියාගන්න. ඔයගලන්ට එක වචනයකට වඩා ලියන්න බෑ. ඉතින් ඒ විදිහටම ඔයගලන්ට එතකොට ඊළඟ පැසේජ් එකත් කරන්න පුළුවන්. මම මේක පැසේජ් එකක් කරලා පෙන්නුවේ කොහොමද කරන්නේ කියන එක. මේක වෙනස් වෙන්න පුළුවන්. චුට්ටක් වැඩි වෙලා යන්න පුළුවන්. හුඟක් ප්‍රශ්න වලට ඒනට උත්තර ඊසියෙන් අර keywords underline කරගැනීමෙන් අපිට කරගන්න පුළුවන්. කොහොර underline කරා මේ තියෙන මේ විදිහට oh my god. ඒ මොකක්ද උනේ? ඒක යටටම ගියානේ. ඒ විදිහට underline කරලා ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ විදිහට. දැන් එතකොට දෙවැනි ක්‍රමේ තමයි මම කතා කරපු මම කියන්න යන දැන් පළවෙනි ක්‍රමේ ඉවරයි. අපේ ඉස්සෙල්ලම ප්‍රශ්න කියවනවා. ප්‍රශ්න ටික කියවනවා. The nutmeg tree and fruit. ඊට ප්‍රශ්න දැන් 1 to 4 කියවනවා. The leaves of the tree are in shape. The surrounds the fruit and breaks open when the fruit is ripe. The blank space is used to produce the spice nutmeg. The covering known as the aerial is used to produce blank. The tree has yellow flowers and fruit. Okay. දැන් මේ විදිහට ප්‍රශ්න ටික කියවලා ප්‍රශ්න ටික අප ඔළුවේ තියාගන්න උත්සාහ කරනවා. මේක ගොඩක් අයට අමාරු වෙන්නේ. ප්‍රශ්නේ කියවුවට ආයෙ ඡේදයට යද්දි ප්‍රශ්නේ මතක නැහැ. ඇත්තට මේ විදිහට නෙමෙයි ඔයගලන් පේපර් එක හම්බ වෙන්නේ. පේපර් එක හම්බෙද්දි ප්‍රශ්න ටික බල ඡේදෙ බලන්න පුළුවන්නේ. ඒක පේපර් එකක්නේ. එතකොට ප්‍රශ්නේ කියවුවා. ප්‍රශ්නේ තියෙනවා නම් keywords underline කරගත්ත මේ විදිහට. දැන් මෙතන අපිට පුළුවන් leaves. මගේ ඔය lines ගැන එච්චර හිතන්න එපා. ඒව ඇදයි shape. ඊට පස්සේ surrounds the fruit. Breaks open. Used to produce nutmeg. Covering known as aerial. ඔය ටිකනේ. දැන් එතකොට අපි ප්‍රශ්න ටික කියවුවා. ඊළඟට අපි යන්න ඕනේ ඡේදෙට. ඡේදෙට ගියා. ඡේද කියවන්න පටන් ගත්තා. මේ කියවගෙන එනකොට අපිට කොහෙද හරි එක තැනකදී උත්තරයක් අහුවෙනවා. මේ තියෙන්නේ oval leaves. මේකනේ අපිට ඕන වෙච්ච උත්තරේ oval leaves. හරි. උත්තරය අල්ලගත්තා පළවෙනි ප්‍රශ්නෙට. එතකොට එතනින් පල්ලෙහා තමයි ඊළඟ උත්තරේ තියෙන්නේ. ඊට පස්සේ main case තියෙන fleshly husk. ඊට පස්සේ aerial, these are sources of the two spices nutmeg and mace. Seed, aerial, nutmeg and mace. ඔන්න අපි උත්තර ටික හොයාගත්තා. පළවෙනි ඡේදයෙන් තමයි ඒකට උත්තර ටික තිබ්බේ. ඔය ක්‍රමේ කරන්නත් පුළුවන්. ඔක තමයි දෙවෙනි ක්‍රමේ. ප්‍රශ්න ටික කියවුවා. උත්තර ඊට පස්සේ කියවන්න ගියා. ඕකම තමයි තුන්වෙනි ක්‍රමෙත්. ලොකු වෙනසක් නැහැ. තුන්වෙනි ක්‍රමය කියන්නේ අපි ප්‍රශ්න ඔක්කොම කියවන්නේ නැහැ. මේ දෙවෙනි ක්‍රමයේදී ප්‍රශ්න ටික ඔක්කොම කියවනවා. දැන් මේක මේ ඡේදේ ප්‍රශ්න 4ක් තිබ්බට සමහරවල් ප්‍රශ්න සංඛ්‍යාව දිගයි. ප්‍රශ්න ඔක්කොම කියවන්නේ නැහැ. අපි පළවෙනි ප්‍රශ්න විතරක් කියවනවා. එකයි පොඩ්ඩක් දෙකක් කියවනවා. හොඳට කියවලා මේක ඔලුවට දාගන්නවා. උඩට එනවා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එනකන් කියවනවා. උත්තරේ තෝරගන්නවා. ඔයාලා උත්තර හොයාගනින්ද ඒව අන්ඩර්ලයින් කරන්න. එතකොට ඔයා දන්නවා ඊළඟට කියවන්න ඕනේ එතනින් පල්ලෙහාට කියන එක. හුඟක් වෙලාවට මේ උත්තරේ එන්නේ ඕඩර් එකකට. ඒක හින්දා ඉගෙන හිතන්න දෙයක් නැහැ. oval leaves. ඊට පස්සේ එතනින් පල්ලෙහාට තමයි ඊළඟට ඔයාලට කියවන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට යනවා. මෙතන ඉඳන් පල්ලෙහා චුට්ට කියවනවා. උත්තරේ හොයනවා. ඒ වගේ පියවරෙන් පියවර එන එක. මේ 2යි 3යි මික්ස් කරලා 2යි 3යි 1යි තුනම ක්‍රම තුන මික්ස් කරන්න පුළුවන්. ප්‍රශ්න කියවුවා මෙතෙන්ට ආවා උත්තරේ හොයාගත්තා. අහල පහල පේන කැපිටල් ලෙටර්ස් ඔය කීවර්ඩ්ස් ටිකකුත් අන්ඩර්ලයින් කරගත්තා. දෙවෙනි ප්‍රශ්නෙට ගියා. ආයෙ ආවා. ඒකේ උත්තරේ හොයාගත්තා. කරා. ওই විදිහට මේ තුනම කම්බයින් කරලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඔයම තමයි මේ තමයි රීඩින් පේපර් එක කරන්න පුළුවන්
ක්‍රම. මේ ක්‍රම වලට හරිය මම කලින් කිව්වා වගේ ක්‍රම හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. දැන් මේ ක්‍රමයක් දෙකක් යූස් කරලා ඔයා පේපර් එක කරන්න බලන්න. හරි ගියොත් කමෙන්ට් කරන්න. මොකද මට එහෙම කමෙන්ට්ස් ලකිද්දි හරි සතුටුයි. ඊළඟට අපි දැන් මම ප්‍රොමිස් වුණානේ true false not given question එකක් කරන විදිය කියලා දෙනවා කියලා. අපි ඒක බලමු. දැන් අපි බලමු true false not given questions ගැන. මම මුලින්ම true false not given questions කියන්නේ මොන වගේ questions ද කියලා ඉන්නම් මේ ප්‍රශ්නේ උත්තර අපි හොයන්න කලින්. දැන් බලන්න මෙතන මේ විදිහට තමයි ඔයාට instructions දෙන්නේ. Do the following statements agree with the information given in reading passage 1. පළවෙනි දේ question එක හරියට කියවන්න. මේ ප්‍රශ්නේ එක්ක true false not given ද එහෙම නැත්නම් yes no not given ද කියලා. දෙක පටල ගන්න එපා. මම මේක කියන්නේ මොකද මේ සඳුන්ට එහෙම වැඩිපුරම පැටලෙන්නේ yes no තිබ්බත් true yes වෙනකොට true කියලා ලියන්න යනවා. වැඩිපුර පුරුදු true false not given හින්දා. ඒ වැරද්ද කරන්න එපා. question එකේ තියෙන එක තමයි උත්තරේට ලියන්න ඕනේ. true නම් true, yes නම් yes. දෙක. ඒ වුණාට ප්‍රශ්නේ එකම විදියයි ප්‍රශ්න ටැකල් කරන විදිය සමානයි. අර question එකේ තියෙන true false not given ද yes no not given ද කියන එක ඔළුවේ තියාගන්න. ඊළඟ එක තමයි ඔයාට true වෙනුවට capital T ලියන්න පුළුවන්, false වෙනුවට F ලියන්න පුළුවන්, not given වෙනුවට NG capital letters වලින් ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම එහෙම තමයි සර්ච් කරලා හොයාගත්තේ. ඒ කියන්නේ ඒක උත්තරේ හරි කියලා බාර ගන්නවා නිවැරදි නම්. නමුත් ඔයගොල්ලන්ගේ hand writing වල අවුල් එහෙම තියෙනනම් ඒක කරන්න යන්න එපා. මොකද T අකුර F අකුර විදියට පේන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැනේ. true කියලා ලියන්න, false කියලා ලියන්න, not given කියලා ලියන්න. රිස්ක් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට මතක තියාගන්න true false not given ප්‍රශ්න වල ඔයාගේ චෙක් කරන්නේ ඔයාගෙන් අහන්නේ facts ගැන. කියන්නේ අපි සමහර වෙලාවට හිතනවානේ අපි හරි කැමතිනේ අමුතු දේවල් හිතන්න. ඡේදෙත් නැහැ. උනට පොඩි කැලලක් හරි තියෙනවා මේ කියන්නේ මෙහෙම නිසා වෙන්නේ නැති. අපි අර වෙන්නේ නැති කියන එකක් මෙතෙන්ට අදාළ නැහැ. ඡේද තියනවද නැද්ද? එච්චරයි. ඒ ෆැක්ට් එක තියනවද නැද්ද? අපේ assumptions අපි assume කරන දේවල් මෙතෙන්ට අදාළ නැහැ. ඒක මතක තියාගන්න. එතකොට true කියලා කියන්නේ if the statement agrees with the information. ප්‍රශ්නේ දීලා තියෙන ස්ටේට්මන්ට් එකේ තියෙන ඉන්ෆර්මේෂන් පැසේජ් එකේ තියෙන ඉන්ෆර්මේෂන් වලට සමානද? ඒක තමයි true කියන්නේ. සමාන නම් ඒක true. ඒකෙදි ට්‍රැකල් කරන්න වෙන්නේ ඔයාට සමහර වෙලාවට සිනොනිම්ස් දැනන් ඉන්න වෙනවා. කියන්නේ පැසේජ් එකේ තියෙන වචනේට සමාන වචනයක් ක්වෙස්චන් එකේ තියෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒක දැනගෙන ඉන්න ඕනේ. true කියලා කියන්නේ. ඊට පස්සේ false කියන්නේ වැරදි කියන එක නෙමෙයි හරියටම කතා කරා. false කියලා කියන්නේ හොඳට කියව බලන්න if the statement contradicts the information. contradict කියන එක දැන් මේක ඇත්තටම අපිට ප්‍රශ්නේම මේ කියලා තියෙන්නේ. contradicts කියන එක මම මේක highlight කරලා පෙන්නන්නම්. true කියන්නේ if the statement agrees. ඒ මේක highlight වෙන්නේ okay. agrees. False if the statement contradicts. Not given, no information. දැන් අපි බලමු ඒ කියන්නේ ආයෙ මම කියන්නම්. false කියලා කියන්නේ contradict. contradict කියනවා කියන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ අදහස. එතකොට false කියලා කියන්නේ බොරු කියන එක නෙමෙයි. statement එක ප්‍රශ්නේ අහලා තියෙන එක passage එක කියවුවම ප්‍රතිවිරුද්ධ දෙයක්ද කියන්නේ විරුද්ධ දෙයක්ද කියන්නේ කියන එක තමයි false කියන්නේ. මේක ගොඩක් අය පටල ගන්නවා. හුඟක් අයට false and not given දෙක අතර තමයි ගැටලුව තියෙන්නේ. ඒකත් බලන්න. දැන් not given කියන්නේ there is no information on this. ඒතර බොරු තිබ්බා කියලා not given නෙමෙයි.
not given කියන්නේ not given. දීලා නැහැ. passage එකේ නැහැ. ඒක තමයි not given කියන්නේ. මේක තමයි සිම්පල්ම විදිය මේ ප්‍රශ්න ක්‍රැක් කරගන්න. මොකද true false not given questions හොඳට ඉන්ස්ට්‍රක්ෂන් එකේම හරියට කියනවා නම් ඔයගලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි දැන් එමු ප්‍රශ්න ටිකට. අනිත් එක තමයි true false not given questions වල ඔයගලන්ට දැන් මේ ප්‍රශ්න තුනයිනේ මෙතන තියෙන්නේ. හුඟක් වෙලාවට තුන දෙන්නේ තුනේ. එකක් true එකක් false එකක් not given. හුඟක් වෙලාවට ප්‍රශ්න හතරක් තියෙනවා දෙකක් එකකින් ඇවිල්ලා කොහොම වුණත් මේ තුනෙන්ම එනවා. ඒ කියන්නේ ඔක්කොම එකකින් එන්නේ ඒ වගේ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද ඔයාලට එකකට වගේ උත්තරයක් හිතා ගන්න බැරි නම් ඔන්න ඔයා දන්නවා එකක් true එකක් false ඔයාලට ඇවිල්ලා තියෙනවා. අනිත් එක ඔයාලට හිතා ගන්න බෑ. එහෙනම් not given කියලා ලියන්න ඒක හරියන්න chance එක වැඩි. ඒක නිකන් මේක ට්‍රික් එකක්. මෙහෙමම ෆලෝ කරන්න යන්න එපා. මම මේක නිකන් කිව්වා. ඊළඟට මෙතනදී අහන්නේ මම ඔයාලට කිව්වනේ true false not given questions වල check කරන්නේ information හරියටම ඔයාලට හොයාගන්න පුළුවන්ද තියනවද කියන එක. yes no not given කියන්නේත් මේ type එකේම ප්‍රශ්න. හැබැයි yes no not given කියන එකේ හුඟක් වෙලාවට අදහස් කරන්නේ paragraph එක ලියපු කෙනාගේ opinion එකට සමානද? yes ද no ද නැත්නම් ඒක කියන්න අමාරුද කියන එක තමයි not given කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේ question එකක් පස්සේ අපි බලමු. දැන් මේ true false not given questions ටික බලමුකෝ. දැන් අපි මෙතන underline කරගමු මේකත් underline කරගමු. දැන් මේකේ පළවෙනි දේ තමයි ඔයාලා ප්‍රශ්නේ හොඳට analyze කරන්න ඕන. මේ ප්‍රශ්නේ හොඳට හරියන්න නම්. In the middle ages. මොකද common traps තියෙනවා. ඔයා අමාරුවේ වැටෙන තැන් හොයලා දාන විදියේවා. most European. දැන් මෙතන මේ the word most is important. why? most කියන්නේ පොඩ්ඩක් නෙමෙයි. not even half. භාගයක්වත් නෙමෙයි. most කියන්නේ වැඩි ප්‍රමාණයක්. majority කියන එක. දැන් all දැන් මෙතන අපි හිතමු in the middle ages all Europeans. all Europeans කිව්වොත් මොකද්ද? ඔක්කොම කට්ටිය දැනගෙන හිටිය. most Europeans නැත්නම් majority of Europeans කිව්වොත් Europeans ලගෙන් වැඩි ප්‍රමාණයක්. half of Europeans කිව්වොත් භාගයක් විතර. වචන ටැකල් කරන්න දැනගන්න. මේක වචනේ මෙතෙන්ට important. ඒතර new where nutmeg was grown. දෙවැනි එක the VOC was the world's first major trading company. මෙතන මේ first කියන එක ඒ විදියටම වැදගත්. මොකද ඒක world's first major trading company කියලා තියෙනවා. ඒක වැදගත්. ඊළඟට following the Treaty of Breda. The Dutch had control of all the islands where nutmeg grew. හරි. ඒ වගේම තමයි අනිත් එක තමයි true false not given උනා. උගලට උත්තර එන්නේ පිළිවෙලට. ඒ කියන්නේ පැසේජ් එකේ මේ පළවෙනි ඒ කියන්නේ මේ මෙතන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා නම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තියෙන එතනින් පල්ලෙහා. ආයේ උඩ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි රීඩින් පේපර් එකේ අපි දැන් අන්ඩර්ලයින් කරගත්තානේ. කලින් අපිට ලේසි දැන් middle ages VOC මේ වචන තුනම අපි අන්ඩර්ලයින් කරලා තියෙන උගලන්ට මතක නම් අපි යමු බලන්න. දැන් මම ප්‍රශ්න ටික ආයේ ඕපන් කරන්නම් මගේ අනිත් ස්ලයිඩ් මේ අනිත් ටැබ් එකේ. මොකද ඒක ලේසි. අපි අන්ඩර්ලයින් කරපු තැනට යමු. middle ages right මේ තියෙන්නේ. ඒතර අපි මේක කියවමු දැන්. Nutmeg was highly prized and costly ingredient in European cuisine in the Middle Ages and was used as a flavoring, medicinal and preservative agent. Throughout this period, the Arabs were the exclusive importers of this spice to Europe. They sold nutmeg for high prices to merchants based in Venice, but they never revealed the exact location of the source of this extremely valuable commodity. මෙතන තියෙනවා but they never revealed. මෙතන never revealed the exact location.
එතකොට මොකක්ද අපිට ප්‍රශ්නේ තිබ්බේ? In the Middle Ages, most European knew. දැන් කිව්වේ නැත්තම් දැනගෙන ඉන්න විදියක් නැහැනේ. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? මේකට උත්තරේ false. false. ඒ කියන්නේ if statement contradicts the information. මේක තියෙන්නේ වැඩිපුර යුරෝපියන්ස් දැනන් හිටියා කියලා. information වල තියෙන්නේ never reveal the exact location of the source of this extremely valuable commodity කියන එක. ඊළඟට එහෙනම් අපි ඒක හොයාගත්ත නම් ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ the VOC was the world's first major trading company. අපි ඒකට යන් VOC කියන එකත් අපි okay මේ තියෙන්නේ Dutch merchants founded the VOC, a trading corporation better known as the Dutch East India Company. By 1617, the VOC was the richest commercial operation in the world. By Vistarethena, the company had 50,000 employees worldwide with a private army of 30,000 men and a fleet of 2,000 ships. At the same time, thousands of people across Europe were dying. Okay. මෙතන තියෙනවා was the richest commercial operation කියලා තියෙනවා. හැබැයි මෙතන කොතනවත් විස්තරයක් නැහැ. VOC was the world's first major trading company කියන එක. ඒ කියන්නේ first කියන එක කොහේවත් සඳහනක් නැහැ. එහෙනම් මොකද there is no information on this. අපි දන්නේ first ද නැද්ද කියලා. මොකද ඒක කියලා නැහැ. එහෙනම් not given. දැන් මම ඔයාලට කිව්වා එකක් false එකක් not given නම් අනිත් එක true වෙන්න ඕනේ කියලා. පොඩි trick එකක් බලමු හරිද කියලා. Following the Treaty of Breda, the Dutch had control of all the islands where nutmeg grew. Treaty of Breda. දැන් අපි Treaty of Breda තැනට යමු. Okay, මේ හොයාගත්තේ. After decades of fighting for control of this tiny island, the Dutch and British arrived at a compromise settlement, the Treaty of Breda, in 1667, intent on securing their hold over every nutmeg-producing island. The Dutch offered a trade. If the British would give them the island of Run, they would in turn give British a distant and much less valuable island in North America. The British agreed. That other island was Manhattan, which is now how New Amsterdam became New York. The Dutch now had a monopoly over the nutmeg trade, which would last for another century. මෙන්න මේ අන්තිම statement එක වැදගත්. මේ Treaty of Breda එකෙන් පස්සේ the Dutch now had a monopoly over the nutmeg. ඒ කියන්නේ ඒගොල්ලන්ට තනිකර අයිතිය හම්බුණා කියන එක. Following the Treaty of Breda, the Dutch had control of all the islands where nutmeg grew. එහෙනම් ඒක true. අර synonyms වෙනන් ඉන්න එක වැදගත්. තේරුණානේ එහෙනම් false not given. ඒක තේරුම් නැතුව ඔයාලා tree අකුරක් ලිව්වා නම් tree අකුර ලියන්න එපා. මගේ address එක true කියලාම ලියන්න. true කියලා ලිව්වා නම් ඔයාගේ උත්තරේ හරි. මම දැන් හිතනවා ඔයගලන්ට true false not given questions ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මම පොඩ්ඩක් අපි පල්ලෙහාට යමු. yes no not given question එක මේ paper එකේ තියද කියලා බලමු. මට ඒක පෙන්වන්න ඕනේ. මේ දෙක පටල ගන්න එපා. අනිවාර්යෙන් true නම් true, yes නම් yes. ඒක පටල ගන්න එපා. හැබැයි ප්‍රශ්න ටැකල් කරන විදිය එකයි.
ඔව් මේ මට හම්බුණා. මම දැන් මේක ක්වෙස්චන් එක කරන්න යන්නේ do the following statements agree with the claims of the right. මේ තියෙන්නේ. මේක හුඟක් වෙලාවට yes no not given වෙලා අහන්නේ right ගේ opinion එක. ඒ කියන්නේ මේ passage එක ලියපු කෙනාගේ opinion එක. මේ තියෙන්නේ do the following statements agree with the claims of the writer in reading passage 3. yes කියලා කියන්නේ if the statement agrees with the claims of the writer. statement එකයි writer කියලා තියෙන දෙයකයි ගැලපෙනවා නම් yes. no කියන්නේ if the statement contradicts the claims of the writer. writer කියපු දෙයට විරුද්ධ දෙයක් නම් statement එකේ තියෙන්නේ no. not given කියන්නේ if it is impossible to say what the writer thinks about it. ඒ කියන්නේ information නැහැ. නැත්නම් ඒක තීරණය කරගන්න අමාරුයි. කියන එක තමයි impossible to say. මෙතන හතරක් තියෙනවා. මේකත් ඒ විදිහටම තමයි බලන්න වෙන්නේ. එහෙනම් පටල ගන්න එපා yes no not given true false not given questions. මම හිතනවා දැන් ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති පේපර් එක ආවොත් පේපර් එකට මේක ආවොත් ඊළඟ පාර හරියට කරන්න. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. අපි ආයෙ දවසක වීඩියෝ එකකින් හමු වෙමු.